බැද්දේගම කියලා කියන්නේ කැලෑබද ගම්මානය. මේක මේ බද්දේගම නෙමෙයි. ගාල්ල බද්දේගම කියලා කියන්නේ වෙනමම ප්‍රදේශයක්. මේක බැද්දේගම. හරිද? බැද්දේගම ජනතාවගේ ජීවනෝපාය මොකද්ද? ඒ මිනිස්සුන්ගෙන් අහුවොත් ඒ මිනිස්සු කියන්නේ ගොවිතැන කියලා. හැබැයි ගොවිතැන කිව්වට මේ මිනිස්සු ගොවිතැන් කළේ බොහෝම කල්ප කාලාන්තරයකින්. හරිද? ඒ මිනිස්සු වැඩිපුරම කළේ හේන් ගොවිතැන. නොදියුණු ජනතාවක් ගමටම තිබුණේ පවුල් 10යි කියලා කියනවා. ඒ කියන්නේ මේ බැද්දේ ගමේ තිබුණේ ගෙවල් 10යි. ගමටම තිබුණේ ගෙවල් 10යි. එතකොට ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන් මේ ගම කතරම් මේ අවම ජනාවාසයකින් යුක්තයි. ගමේ ගෙවල් පිහිටලා තිබුණේ ටිකක් තැනින් තැන. ළඟ ළඟ නෙමෙයි. අපි වගේ මේ පර්චස් 6 7 කෑලි වලට කොටු වෙලා නැතුව ගෙවල් පිහිටියේ ටිකක් දුරින් දුරින්. එතකොට ගමේ ආරච්චිරාල තමයි බබෙහාමි ආරච්චිරාල. බබෙහාමි ආරච්චිරාල. හරිද? බබෙහාමි ආරච්චිරාල තමයි ගමේ ආරච්චිරාල. බබෙහාමි ආරච්චිලා. මේ බබෙහාමි ආරච්චිලාගේ බිරිඳ තමයි නැන්චෝහාමි. නැන්චෝහාමි. බබෙහාමි ආරච්චිරාලට ඒ ආරච්චි තනතුර ලැබුණේ බබෙහාමි ආරච්චිරාලට පුළුවන්කම තිබුණා අස්සන ගහන්න. ලියන්න බෑ අස්සන ගහන්න. ඒ කියන්නේ බයන්නක් ඇඳලා රවුම් කරලා ඒ විදිහට අස්සන ගහන්න හැකියාව තිබුණා. මොකද බබෙහාමි ආරච්චිරාල ඉස්සර මහනුවර වන්දනාවේ ගිහිල්ලා අසනීප වෙලා පන්සලක ඉඳලා එතනදී මේ බයන්න ලියන්න ඉගෙනගෙන තිබුණා. තමන්ගේ නමේ මුල අකුර බයන්න. ඒ නිසා තමන්ගේ නමේ මුල අකුර ලියා ගන්න පුළුවන් නිසා තමයි මේ බබෙහාමි ආරච්චිරාලට මේ ආරච්චි තනතුර ලැබුණේ. එහෙනම් ඔබට හිතා ගන්න පුළුවන් නේද ගමේ ඉන්න අනිත් මිනිස්සුන්ගේ අධ්‍යාපනික මට්ටම? තේරෙනවද? ඒ කියන්නේ එක අකුරකින් අස්සන ගහන්න පුළුවන්කම තිබිච්ච නිසා තමයි මේ බබෙහාමි ආරච්චිරාලට ඒ තනතුර ලැබුණේ. ඒ වගේම මුළු ගමේම සිංහල උළු හෙවිලි කරන ලද, ඒ කියන්නේ අර පරණ උළු සිංහල උළු හෙවිලි කරන ලද ගේ නිවස තිබුණේ බබෙහාමි ආරච්චිරාලටයි. ඒ වගේම ගමේ ගෙවල් 10න් බබෙහාමි ආරච්චිරාලගේ ගේ ටිකක් යමක් කියන්නේ බිත්ති එහෙම ටිකක් මහතට එහෙම කාර්ය හදලා තිබුණා. පැහැදිලිද? බිත්ති එහෙම කාර්ය මහතට හදලා තිබුණා මේ බබෙහාමි ආරච්චිරාලගේ නිවස. දැන් අර මම ඔයගොල්ලන්ට දීලා තියෙන ටියුට් එකේ ඔයගොල්ලන් දැක්කද දන්නේ නැහැ. ටියුට් එක පෙරලලා බලන්නට ඇති කියලා මම හිතනවා. ඒකේ මම ඔය 1980 බැද්දේ ගම චිත්‍රපටයේ බබෙහාමි ආරච්චිරාලගේ නිවස නිරූපණය වෙන්නේ මෙන්න මේ විදිහට. ඒක අන්න ඒ රූපයට නගලා තියෙන ඒ විදිහටම. මොකද සිංහල උළු හෙවිලි කරලා තියෙනවා. ඒ වගේම මහත බිත්ති තියෙන්නේ මැටි වරිච්චි බිත්ති. නමුත් සුදුහුණු පිරියම් කරලා කපරාදු කරලා සුදුහුණු පිරියම් කරලා කපරාදු කරලා මැටි බිත්ති. එතකොට මේක තමයි ගමේ තිබිච්ච හොඳම ගේ. ගමේ තිබිච්ච හොඳම ශක්තිමත්ම ගේ. එහෙනම් අනිත් ගෙවල් ගැන හිතා ගන්න පුළුවන්. අනිත් ගෙවල් ඔක්කොම කටුමැටි ගෙවල්. එතකොට බබෙහාමි ආරච්චිරාලගේ විතරයි සිංහල උළු හෙවිලි කරලා සුදුහුණු පිරියම් කරලා බිත්ති මහතට උළු හවු දාලා තිබුණේ. පැහැදිලිද? එතකොට මේ බබෙහාමි ආරච්චිරාලගේ සහෝදරිය තමයි ඩිංගිහාමි. සහෝදරිය. හරිද? ඩිංගිහාමි.
බබෙහාමි ආරච්චිරාලගේ සහෝදරිය. හරිද? මේ බිරිඳ. නැන්චෝහාමි ගැනත් යමක් කිව යුතුයි. නැන්චෝහාමි කියලා කියන්නේ බොහොම කර්කශක කටුක ගති පැවතුම් ඇති තැනැත්තියක්, කෙසඟ සිරුරක් තියෙන නැන්චෝහාමිව හඳුන්වන්නේ අර කටක් කැරියොත් කුණුහරුපයක් කියන જાතියේ කාන්තාවක් තමයි නැන්චෝහාමි. ගමේ ඉන්න ගොඩ ගෑනුත් එක්ක රණ්ඩු කරගත්ත තැනැත්තියක්. මොකද බබෙහාමි ආරච්චිලට කඩයක් තිබිලා තියෙනවා. එතකොට මේ නැන්චෝහාමිත් එක්ක ගමේ ඉන්න අනිත් ගෑනු තරහයි. මොකද බබෙහාමි ආරච්චිරාලට සහ මේ නැන්චෝහාමිට ගමේ ඉන්න ගොඩක් දෙනෙක් ණයයි. ඉතින් ඒ නිසාම අර සමහරක් වෙලාවට මේ නැන්චෝහාමිත් එක්ක ගමේ ගෑනු රණ්ඩු කරගත්තා. ඒ වගේම නැන්චෝහාමි එක්තරා විදිහකින් මේ ගොඩ දෙනෙක් එක්ක තරහයි ගමේ ඉන්න. ඒ වගේම මේ නැන්චෝහාමි අවුරුදු පතා දරුවන් බිහි කළා. එහෙම තමයි පොතේ තියෙන්නේ. අවුරුදු පතා දරුවන් බිහි කළා. හැබැයි ඒ දරුවන්ගෙන් සෑහෙන දෙනෙක් මිය පරලොව ගියා. ඒ කියන්නේ අවුරුද්දකට වතාවක් මේ බැද්දේගම කියලා කියන්නේ අති දුෂ්කර කැලෑබද ගම්මානයක්. වටේටම කැලෑව තියෙන්නේ. ඒ වගේම බොහොම නොදියුණු ජනතාවක් ජීවත් වුණේ. එතකොට මේ කැලෑ ගම්මානවල සාමාන්‍යයෙන් අවුරුද්දකට වතාවක් ලෙඩ උණ වසංගත සාගත මේ හැමදේම එනවා. ඒ කියන්නේ උණ වසංගතයක් යනවා. ඒකෙන් දරුවෝ සහ මහලු අය මැරෙනවා. ඊට පස්සේ ආපහු සාගතයක් එනවා. කන්න නැහැ. එතකොට ඒකෙනුත් මැරෙනවා. ඔය විදිහට අර අවුරුදු පතා මොනවා හරි වෙලා ඉතින් කොහොම හරි මේ නැන්චෝහාමි දරුවෝ සෑහෙන දෙනෙක් වැදුවට ජීවත් උනේ දරුවෝ දෙතුන් දෙනයි. හරිද? එතකොට මේ බබෙහාමි ආරච්චිරාලගේ සහෝදරිය තමයි ඩිංගිහාමි. ඩිංගිහාමිව විවාහ කරගත්තේ ගමේ ඉන්න දඩයක්කාරයා. හරිද? ගමේ ඉන්න දඩයක්කාරයා සිලිඳු. ගමේ ඉන්න දඩයක්කාරයා සිලිඳු. සිලිඳු මේ කතාවේ ප්‍රධාන චරිතය. සිලිඳු තමයි මේ නවකතාවේ ප්‍රධාන චරිතය. ඒක මේ සිලිඳුගේ චරිතය අපිට නියමිත මේ කොටසේ ඉස්මතු නොවුනට සිලිඳු තමයි මේ කතාවේ ප්‍රධාන චරිතය. හරිද? සිලිඳු දඩයක්කාරයෙක්. ගමේ ඉන්න දක්ෂතම දඩයක්කාරයා. සිලිඳු ජීවත් වුණේ මේ දඩයම් ලෝකේ. සිලිඳු සමහරක් වෙලාවට මෙලොව කල්පනාවක නෙමේ හිටියේ. සිලිඳු හැමතිස්සෙම කල්පනා කරේ තුවක්කුවත් අරගෙන කොහොමද කැලේට රිංගලා දඩයමක් කරගන්නේ කියලා. එතකොට සිලිඳු හිටියේ දඩයම් ලෝකෙක. ඒ වගේම සිලිඳු කල්පනා කරේ දඩයම පිළිබඳව. ගමේ මිනිස්සු කිව්වේ සිලිඳුට ටිකක් පිස්සු කියලා. මොකද සිලිඳු සමහරක් වෙලාවට තනියම ඉන්න වෙලාවට තනියම කියවනවා. නිදාගත්තේ ඇස් දෙක අරගෙන. සමහරක් වෙලාවට සැරෙන් සැරේ මේ ගොරවනවා. ඒ කියන්නේ නිින්දෙන් ගොරවනවා, බුරනවා, හති දානවා. ඒ කියන්නේ අර කැලෑබද සති කියන්නේ කැලෑවේ ජීවත් වෙන සතෙකුගේ ලක්ෂණ මේ සිලිඳුගේ චරිතය තුලත් තිබුණා කියලා තියෙනවා. දැන් බැද්දේගම නවකතාව සහ මුලින්ම කියවපු අය මේ සිලිඳුගේ චරිතය දන්නවා. වඳුරු මූණක් සහිත, කුඩා මූණක් සහිත, ඒ කියන්නේ එච්චර ප්‍රියමනාප මූණක් නෙමේ, කුඩා වඳුරෙකුගේ වැනි මූණක් සහිත, දුරින් දුරින් අඩිය තියෙන මේ සිලිඳු එක්තරා විදිහකින් මේ අමුතු ගති පැවතුම් ඇති පුද්ගලෙක්. අර කැලෑවේ සෑහෙන ජීවත් වීම නිසාම. ඒ වගේම සිලිඳු කැලෑවට හරි ආදරේ. නිරන්තරයෙන්ම තුවක්කු අරගෙන කැලෑවට යනවා දඩයම් කරන්නට. නමුත් ඒ වුණාට සිලිඳු කැලෑවට අතිශයින් බයයි. කැලෑවේ ඉන්න වනසතුන්ට නෙමේ සිලිඳු බය, මහා කැලයට. කොහොම හරි මේ සිලිඳු ඩිංගිහාමිව විවාහ කරගෙන ජීවත් වුණේ බබෙහාමි ආරච්චිරාලේ ගෙට එහා පැත්තේ සීමාවක. කොහොම හරි මේ සිලිඳුට දාව මේ ඩිංගිහාමිට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. ඩිංගිහාමිට දරුවන් දෙදෙනෙක් ලැබෙනවා. ඒ දරුවන් දෙදෙනා තමයි එක්කෙනෙක් පුංචි මැනිකා, අනිත් එක්කෙනා තමයි හින්නිහාමි. පුංචි මැනිකා, අනිත් එක්කෙනා තමයි හින්නිහාමි. මේ දෙගොල්ලොම මේ දුවලා දියණියන්. හරිද? මේ දෙන්නම දියණියන්. හරිනේ?
එතකොට මේ ඩිංගි හාමි දරුවන් දෙන්නෙක්ව බිහි කරලා තියෙනවා. දරුවෝ දෙන්නම ගෑනු දරුවෝ කියලා දැනගන්න සිලිඳු කෝපාවිෂ්ඨ වෙනවා. ඒ කියන්නේ සිලිඳු බලාපොරොත්තු වෙන්නේ තමන්ට දාව මේ ඩිංගි හාමි පුතෙක් වදාවි කියලා. කන්න අඳින්න දෙන්නයි දෑවැද්ද හොයලා දෙන්නයි මේ ඩිංගි හාමි ගෑනු දරුවන් දෙදෙනෙක් වැදුවයි කියලා බිහි කළා කියලා මේ සිලිඳු ඩිංගි හාමිට ගුටි වැට දෙනවා. මොකද ඉස්සර දරුවෝ හම්බුනේ ගෙවල් වලනේ. එතකොට වින්නබුවම්ම ඇවිල්ලා මේ ඩිංගි හාමිට දරුවන් ප්‍රසූත කරන්නට අවස්ථාව සලස්සලා වැඩිහිටි කාන්තාව රැස් වෙලා හිටපු තැනට සීලින්දු පැනලා මේ ඩිංගි හාමිට පහර දෙනවා. කෝමට පුතෙක් මගේ තුවක්කුව උස්සගෙන කැලේට යන්නට මට පුතෙක් වැදුවේ නෑ. උඹ මේ දෑවැද්ද හොයලා දෙන්නයි කන්න අඳින්න දෙන්නයි උඹ මට තවදුරටත් මේ ගැහැණු ළමයින්ව වදනවද කියලා කොහොම හරි මේ සිලිඳු ඩිංගි හාමිට පහර දෙනවා. එහෙම පහර දෙන වෙලාවේ බබෙහාමි ආරච්චිරාලයි තව පිරිමි එකතු වෙලා මේ සිලිඳුව එතනින් ඉවතට ඇදලා දාලා ඩිංගි හාමිව බේර ගන්න. හැබැයි සිලිඳු පහර දුන් නිසාදෝ මන් දන්නේ නෑ. දරුවන් බිහි කළ නිසාදෝ මන් දන්නේ නෑ. කොහොම හරි ඩිංගි හාමි දවස් කීපයකට පස්සේ මිය පරලොව යනවා. ඩිංගි හාමි මැරෙනවා. හරිද? එතකොට බබෙහාමි ආරච්චිරාලගේ සිතේ තියෙනවා එක්තරා විදිහකින් මේ මස්සිනානේ නේ. බබෙහාමි ආරච්චිරාලගේ තියෙනවා හිතේ එක්තරා විදිහකින් වෛරයක් මේ තමන්ගේ සහෝදරියව මරාගත්තේ මේ සිලිඳු කියලා. يعني බබෙහාමි ආරච්චිරාලගේ සහෝදරියනේ ඩිංගි හාමි. එතකොට බබෙහාමි ආරච්චිරාලගේ හිතේ එනවා ලොකු වෛරයක් මේ සිලිඳුත් එක්ක. තමන්ගේ සහෝදරියව මරාගත්තේ මේ සිලිඳුයි කියලා. එහෙම නැත්නම් තමන්ගේ සහෝදරියගේ මරණයට වග කියන්න ඕනේ සිලිඳුයි කියලා. ඒ නිසා සිලිඳු බබෙහාමි ආරච්චිරාලත් එක්ක තරහයි. මතු පිටින් කතාබස් කළාට හිත යට තරහව තියෙනවා. කොහොම හරි දැන් සිලිඳු මේ පුංචි ළමයි දෙන්නෙක් එක්ක තනි වෙනවා. ඒ නිසා සිලිඳු මොකද කරන්නේ? මේ පුංචි මණිකාගේ හින්නිහාමිගේ රැකවරණයට මේ සිලිඳු අඬ ගහගෙන එනවා තමන්ගේ සහෝදරියක්ව. ඒ තමයි කර්ලිනා හාමි. කර්ලිනා හාමි කියලා කියන්නේ සිලිඳුගේ සහෝදරියක්. හරිද? කර්ලිනා හාමි කියලා කියන්නේ සිලිඳුගේ සහෝදරියක්. හරිද? සිලිඳුගේ සහෝදරියක්. මම මෙහෙම ලියන්නම්කෝ. ඥාති සහෝදරියක්. දැන් මේ සිලිඳු මේ කර්ලිනා හාමිව ගේන්නේ තමන්ගේ බිරිඳ හැටියට නෙවෙයි. හරිද? සිලිඳු මේ තමන්ගේ බිරිඳ හැටියට මේව ගේනව නෙවෙයි. කර්ලිනා හාමිව ගේන්නේ අර තමන්ගේ දරුවන්ට මේ කර්ලිනා හාමි සමාවෙන්න. කර්ලිනා හාමි හරිනේ. සමාවෙන්න. කර්ලිනා හාමි හරිනේ. එතකොට thank you. එතකොට මේ සිලිඳු තමන්ගේ අර දරුවෝ දෙන්නට අවශ්‍ය කරන ඒ රැකවරණය සඳහා නේ දරුවෝ දෙන්නට අවශ්‍ය කරන රැකවරණය සඳහා තමයි මේ කර්ලිනා හාමිව ගේන්නේ. එතකොට මේ පුංචි මණිකාගෙත් හින්නි හාමිගෙත් නැන්දා තමයි මේ කර්ලිනා හාමි. නැන්දා කියලායි කිව්වේ. හරිනේ. කර්ලිනා හාමි. හරිනේ. තේරුණාද? එතකොට අර කියව ලියන නිසා පොඩි අකුරු එහෙම වෙන්න පුළුවන්. හරිනේ. හොඳයි. එතකොට මේ හරිනේ. එතකොට පුංචි මණිකවයි හින්නි හාමිවයි රැක බලාගන්නේ මේ කර්ලිනා හාමි. කර්ලිනා හාමි කියලා කෙනෙක් වැන්දබුවක්. හරිනේ. කර්ලිනා හාමි කියලා කෙනෙක් වැන්දබුවක්. මොකද හේතුව කර්ලිනා හාමිගෙත් ස්වාමිපුරුෂයා මිය පරලොව ගිය නිසා තමයි සිලිඳු කර්ලිනා හාමිව තමන්ගේ ගෙදරට ගෙන්න ගන්නේ. මේ පුංචි මණිකවයි හින්නි හාමිවයි රැක බලා ගන්න. පුංචි මණිකයි හින්නි හාමි පුංචි කාලේ සිලිඳු මේ දරුවෝ දෙන්න කෙරෙහි ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ. අන්නේ දරුවෝ දෙන්න කෙරෙහි ඇහැක්වත් ඇරලා බලන්නේ නැහැ. ඒ දරුවෝ දෙන්න උන්නද මලාද කියලාවත් බලන්නේ නැහැ. නමුත් මේ දරුවෝ දෙන්න ටිකක් අවුරුදු 3-4ක් වෙනකොට ගෙදර එහා මෙහා
ඇවිදලා දුවපැන ඇවිදිනකොට මේ සිලිඳුගේ අවධානය මේ Tamanට දාව ඉපදුණු මේ දරුවෝ දෙන්න කෙරෙහි යොමු වෙනවා. යොමු වෙලා ඉවර වෙලා මේ සිලිඳු මේ දරුවෝ දෙන්නට බෙහෙවින් ආදරේ වෙනවා. සිලිඳු මේ දරුවෝ දෙන්නට ආදරේ වෙලා සිලිඳු මේ දරුවෝ දෙන්නව කරේ තියාගෙන කැලෑවට ගෙනියලා වන සතුන්ගේ හැසිරීම පෙන්නනවා. වන සතුන් දඩයම් කරන තැන් පෙන්නනවා. හැංගිලා ඉන්න තැන් පෙන්නනවා. ඇත්තු දිය බොන හැටි පෙන්නනවා. එතකොට මොනවාද කැලෑවේ කොළයක් අත්තක් රිකිල්ලක් කැඩෙන්නේ නැතුව මේ කොහොමද ඇවිදින්නේ කියලා කියලා දෙනවා. කර්ලිනා හාමිගේ ස්වාම පුරුෂයාගේ නම මට මතක නැහැ. ඒක මේ කතාවේ සඳහන් වෙනවද කියලාත් මට මතකයක් නැහැ. තේරෙනවද මේ කර්ලිනා හාමිගේ ස්වාම පුරුෂයාගේ නමක් බඳ නැහැ සඳහනක් වෙන්නේ නැහැ මගේ මතකයේ හැටියට. සඳහන් වුණත් ඒක අපිට මෙතනට අදාළ වෙන්නේ නැහැ. හරි එතකොට මේ මොනවාද පුංචි මණිකාටයි හින්නි හාමිටයි මේ කැලෑවේ සිදුවෙන හැම දෙයක්ම පෙන්නනවා. ඒ වගේම සිලිඳු කියනවා උඹලා කැලෑවට තාම අමුත්තෝ. පැහැදිලිද? ඒ නිසා උඹලා කැලෑවත් එක්ක තව කාලයක් යනකොට උඹලා කැලෑවට පුරුදු වුණාම උඹලත් එක්ක සත්තු කතා කරන්න ගනීවි කියලා. එතකොට මේ දරුවෝ දෙන්න අහනවා අප්පුච්චා උඹත් එක්ක සත්තු කතා කරනවද? එතකොට මේ සිලිඳු කියන ඔව් මම කැලෑවේ මට ගොඩක් පුරුදුයි වන සත්තු මාත් එක්ක කතා කරනවා එහෙම කියලා කියනවා. පැහැදිලිද? එතකොට මේ පුංචි මණිකයි හින්නි හාමි ටික ටික වැඩිහිටි තත්වයටපත් වෙනවා. ඒ රූමත් බවින් පුංචි මණිකා ඉහළයි. රූමත් බවින් පුංචි මණිකා ඉහළයි. පුංචි මණිකා බොහොම නිහඬයි. හින්නි හාමිගේ ටිකක් කට ටිකක් සැරයි. කටකාරයි. කොහොම හරි ඔන්න ඔය කියන කාලේ මේ දැන් සිලිඳුටත් හේනක් තිබුණා. ඒ ගමේ සිලිඳුගේ නමටත් හේනක් තිබුණා. නමුත් ඒ හේන සිලිඳු වගා කරේ නෑ. මොකද සිලිඳු හැමතිස්සෙම තුවක්කුවක් තරම් දඩේමේ ගිය නිසා. ඒ නිසා මේ කර්ලිනා හාමිටයි මේ පුංචි මණිකටයි හින්නි හාමිටයි ඒ කියන්නේ මේ ගෑනු තුන් දෙනාට තමයි මේ හේනේ වගා කටයුතු කරන්න සිද්ධ වෙලා තිබුණේ. ඒ වගේම කර්ලිනා හාමිටත් මේ පුංචි මණිකටත් හින්නි හාමිටත් වැටහිලා තිබුණා පිරිමි කෙනෙක් නැතුව මේ හේන් කොටන්න අමාරුයි. එනවාද හේන වැඩ කටයුතු කරන්න අමාරුයි පිරිමි කෙනෙක් නැතුව. ඉතින් ඔන්න ඔය කියන කාලේ මේ බබෙහාමි ආරච්චිරාලගේ ගෙදරට එනවා නැන්චෝ හාමිගේ සහෝදරයා. ඒ තමයි බබුන්. බබුන්. නැන්චෝ හාමිගේ සහෝදරයා හරිද බබුන්. හරිද? එනවා මේ බබෙහාමි ආරච්චිරාලගේ නිවසේ පදිංචියට. දැන් බබුන් කියලා කියන්නේ බබෙහාමි ආරච්චිරාලගේ එක්තරා විදිහකින් මේ මස්සිනා. හරිද? තේරෙනවද? මස්සිනානේ. එතකොට හරිද? එනවා. පදිංචියට ඇයි එන්නේ? ඇයි පදිංචියට එන්නේ? ඒ පදිංචියට එන හේතුව තමයි මේ බබෙහාමි ආරච්චිරාලකක් තියෙනවනේ හේන් ගොවිතැන්, කුඹුරු ගොවිතැන්. ඒ හේන් ගොවිතැන් වල හේ කුඹුරු ගොවිතැන් වල වැඩ කටයුතු බලා කියාගෙන එතකොට මේ හේනේ කුඹුරේ අස්වැන්න සරු කරගෙන අර හේන් වල කුඹුරු වල වැඩට තමයි මේ බබුන් කියන කෙනා එන්නේ. එයා තරුණේ. බබුන් තරුණයි. හරිද? දැන් ඒ බැද්දගමේ සඳහන් කරනවා බබුන් කියලා කියන්නේ ටිකක් අර කොණ්ඩ ගැටේ බඳින ගෑනු මූණක් තියෙන ටිකක් හැඩි දැඩි පිරිමියෙක් කියලා තමයි සාමාන්‍යයෙන් මේ බැද්දගමේ සඳහන් කරලා තියෙන්නේ. අලස නිදිබර S2ක් තියෙන ගෑනු මූණක් තියෙන හැඩි දැඩි ශක්ති සම්පන්න ප්‍රියමනාප පුද්ගලයෙක් කියලා කියන්නේ බබුන් ක්‍රියාශීලී. බබෙහාමි ආරච්චිරාලේ ගෙදර නැවතිලා බබුන් නිකං කකා බිබී හිටියේ නෑ. බබුන් මොකද කරන්නේ? මේ බබෙහාමි ආරච්චිරාලගේ කුඹුරු වල හේන් වල වැඩ කටයුතු කරලා අස්වැන්න සරුසාර කරන්නට කටයුතු කරන. ඔන්න ඔහොම කොට මේ බබුන් දකිනවා මේ පුංචි මණිකයි හින්නි හාමි කර්ලිනා හාමි හේනේ වැඩවලට යනවා. එහෙම යනකොට මේ බබුන්ගේ සිතේ අදහසක් ඇති වෙනවා මේ පුංචි මණිකා කෙරෙහි. තේරුණාද? පුංචි මණිකා කෙරෙහි බබුන්ගේ සිතේ අදහසක් ඇති වෙනවා. එහෙම අදහසක් ඇති වෙලා බබුන් එක්තරා වෙලාවක් බලලා මේ Tamanගේ හිතේ තියෙන අදහස මේ පුංචි මණිකට කියනවා. නෑ පුංචි මණිකේ මං ඔබව හම්බ වෙන්නයි හිටියේ. මගේ හිතේ උඹ ගැන අදහසක් තියෙනවා. උඹ මේ මගේ බිරිඳ කරගන්න මම කැමතියි කියලා. එතකොට පුංචි මණිකා කියනවා අයියන්ඩි මට ඒක මේ මට වචනයක් දෙන්න බෑ. අපේ අප්පුච්චගෙන් අහලා අවසරයක් ගන්න. එතකොට මම කැමතියි කියලා. කොහොම හරි බබුන් නැවිල්ලා මේ සිලිඳුගේ
සිලිඳුට ඇවිල්ලා කියලා තමන්ගේ හිතේ අදහස කියලා මම පුංචි මැණිකව විවාහ කරගන්න කැමතියි කියලා කියනවා. නමුත් සිලිඳු ඒකට කැමති වෙන්නේ නැහැ. මොකද සිලිඳු කියලා කියන්නේ නූගත් මිනිස්සෙක්. ඒ නිසා සිලිඳු කැමති වෙන්නේ නැහැ ඒකට. සිලිඳු කියනවා උන් තාම පුංචි වැඩි. මේ උඹලා මගෙන් මේ පොඩි එවුන් දෙන්නව දැහැ ගන්න හදනවා. එහෙම කියලා සිලිඳු එක එක විකාර කියවනු. නමුත් මේ මොනවාද කර්ලිනා හාමි කියනවා මේ අයියන්ඩි උඹට ඔල්මාදෙද මේ පුංචි මැණිකයි හින්නි හාමිටයි වයස ඇති. අනිත් එක මේ ගමේ විවාහ නොවෙච්ච ගෑනු දරුවෝ දෙන්නෙකුට ඉන්නේ පුංචි මැණිකයි හින්නි හාමි විතරයි. ඒ නිසා මේ බබුන්ගේ වැරද්දක් නැහැ. මේ අපි බබුන්ට පුංචි මැණිකව විවාහ කරවලා දෙමුයි කියලා. දැන් ඕක දැනගන්නවා මේ බබිහාමි ආරච්චිරාල. ඒ කියන්නේ බබිහාමි ආරච්චිරාල දැනගන්නවා මොකද බබුන් ගිහිල්ලා කියනවා මම මෙහෙම සිලිඳුගේ දෝණියෙන් දවන පුංචි මැණිකා කෙරෙහි මගේ හිතේ අදහසක් තියෙනවා කියලා. අනිත් දේ තමයි මේ පුංචි මැණිකයි හින්නි හාමි නියුන්නු. එක දවසේ නිපදෙන්නේ නියුන්නු. හැබැයි සමරූපී නියුන්නු නෙමෙයි. ඒ කියන්නේ අර එකම මූණ තියෙන අය නෙමෙයි. මේ දෙන්න වෙනස්. මූණවල දෙක වෙනස් නමුත් නියුන්නු. එතකොට කියනවා මම අර නියුන් සහෝදරිය පුංචි මැණිකව විවාහ කරගන්න ආසයි කියලා කියනවා. ඒතර බබේහාමි ආරච්චිරාල ඒකට කීයටවත් කැමති වෙන්නේ නැහැ. බබේහාමි ආරච්චිරාල කියනවා ඕක මගේ මස්සිනා වෙච්චි ඕකුම් මහ වැද්දෝ වගේ මිනිස්සු ඕකුම් කාපු සත්තුන්ගේ බඩවැල් පවා ගේ වටේට තියෙනවා. ඒ නිසා උඹ ඔය වගේ තැනකින් කසාදයක් කරගන්න එපා. උඹට මෙච්චර කාලයක් මම කන්න අඳින්න දිදී උඹව තියාගත්තේ අර වැද්දන්ගේ ගෙදර ගිහිල්ලා ලගින්න නෙමෙයි. ඒ නිසා උඹ ඔය අදහස හිතින් අහක් කරගනින් කියලා කියනවා. නමුත් බබුන් ඒකට කැමති වෙන්නේ නැහැ. බබුන් එකහෙලාම කියා සිටිනවා මම විවාහ කරගන්නේ පුංචි මැණිකාව පමණයි කියලා. කොහොම හරි ඔන්න ඔය හේතුව නිසා මේ බබේහාමි ආරච්චිරාල මේ බබුන් එක්ක තියෙන හිතවත්කම නැති කරගන්නවා. හරිද? බබේහාමි ආරච්චිරාල බබුන් එක්ක තියෙන හිතවත්කම නැති කරගන්නවා. බබුන් මොකද කරන්නේ? බබේහාමි ආරච්චිරාල බබුන්ට කියනවා ඵලයන් යන්න මේ ගෙදරින් කියලා. බබුන්ව ගෙදරින් එලවනවා. බබුන් මොකද කරන්නේ ගිහිල්ලා මේ නැන්චෝ හාමිගේ අවසරේ පිට සිලිඳුගේ අකමැත්ත උඩ මේ පුංචි මැණිකව විවාහ කරගෙන මොකද ඒ කාලේ වෙඩින්ග්ස් ගන්නව අරවා මේවා කියලා දෙයක් නැහැනේ. කසාද සාතික අරවා මේවා නැහැ. ඉතින් බබුන් ගිහිල්ලා අර පුංචි මැණිකා සමග ජීවත් වෙනවා මේ සිලිඳුලාගේ ගෙදර වත්තෙම තව කටුමැටි ගෙයක් හදාගෙන බබුනුයි පුංචි මැණිකයි දෙන්න ජීවත් වෙනවා. පැහැදිලිද? එතකොට බබුන්ගේ බිරිඳ නේ බිරිඳ බවට පත් වෙන්නේ මේ පුංචි මැණිකා. හරිද? බබුන්ගේ බිරිඳ. පැහැදිලිද? එතකොට බබුන්ට දාව මේ පුංචි මැණිකටත් තව දරුවෙක් හම්බ වෙනවා. හරිද? හැබැයි ඔන්න ඔය කියන කාලේ ගමට උණ වසංගතයක් එනවා. හරිද? එතකොට ඔන්න ඔය කියන කාල සීමාවෙම මෙන්න මේ මම නැන්දා කියන එක මෙතන යටින් දාන්න. නැත්තම් මෙතන පැටලෙනවා. මේ කර්ලිනා හාමිනේ නැන්දා. මේ මං හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා. යට පල්ලෙහාම පේන්නේ නැද්ද දන්නෙත් නෑ. යම් මට්ටමකට පේනවා ඇති කියලා හිතනවා. හරි. එතකොට හරි. එතකොට මේ ඔන්න ඔය කියන කාලෙම මේ හින්නිහාමි කෙරෙහි ඇල්ම බැල්ම දාගෙන ඉන්නවා ගමේ ඉන්න වෙදරාල. උගේ නම පුංචිරාල. පුංචිරාල. ගමේ ඉන්න වෙදරාල. එහෙම නැත්නම් වෙදා. ගමේ ඉන්න වෙදරාල පුංචිරාල. පුංචිරාල මේ වයසයි. ගොඩක් වයසයි. පුංචිරාල මේ සිලිඳුටත් වඩා වයසයි. පුංචිරාලගේ මූණ විකෘති. ඒ කියන්නේ පුංචිරාලගේ මූණේ පැත්තක් මේ විරූපී. මොකද මේ වලහෙක් පහුරු ගාලා. වලහෙක් බරු ගහලා. ඒ නිසා පුංචිරාලගේ මූණ එක පැත්තක් විරූපී. එක ඇහැක් අරගෙනමයි ඉන්නේ. ඒ කියන්නේ පුංචිරාල එක ඇහැක් අරගෙන ඉන්නේ අර ඇහි පිහාටුව නෑ. පුංචිරාලගේ එක ඇහැක. කොමාරි මේ පුංචිරාල වෙදාගේ බිරිඳ මැරිලත් ඒ කියන්නේ වයස්ගත වෙලා බිරිඳ මැරිලා මාස ගාණක් ගිහිල්ලා. ඒ නිසා පුංචිරාල ඇල්ම බැල්ම දානවා මෙන්න මේ හින්නි හාමිට. හින්නි හාමිට ඇල්ම බැල්ම දාලා පුංචිරාල හින්නි හාමිගෙන් අහනවා උඹ වරෙන් මාත් එක්ක යන්න. කොහොම තමයි අඩ ගහන්නේ. ඒ කාලේ එහෙමනේ. එතකොට හින්නි හාමි කීයටවත් කැමති වෙන්නේ නැහැ. පැහැදිලිනේ හින්නි හාමි කීයටවත් කැමති වෙන්නේ නැහැ. එතකොට හින්නි හාමි මේ යෝජනාව ප්‍රතික්ෂේප කරනවා. කොමාරි පුංචිරාල ඔන්න ඔය කියන කාලේ සිලිඳුට බෙහෙතක් කරන්න එනවා. මොකද සිලිඳුගේ කකුලේ කටුවක් ඇනිලා තුවාලයක් වෙලා
කොහොම හරි මේ පුංචි රාළ සිලිඳුලෑ ගෙදර බෙහෙත් කරන්න ආපුවම හිමීට අර තමන්ගේ හිතේ තියෙන කාරණේ මේ සිලිඳුට කියනවා. පුංචි රාළ කියනවා මේ ගමේ කසාද බැඳලා නැත්තේ එකම එක ගෑනු දරුවයි. දෙමව්පියෝ ගෑනුන්ව තමන්ගේ දරුවන්ව නිසි වෙලාවට නිසි කාලෙට කසාද බඳලා දුන්නේ නැත්නම් අපල සිද්ධ වෙනවා. ඒ නිසා මේ උඹලගේ හින්නි හාමියව මට දියන් කියලා ඉල්ලනවා. එතකොට සිලිඳු කියනවා ඒකේ උඹට පෑහෙන්නේ නැහැ. උඹට ගැලපෙන්නේ නැහැ. උඹ වයසයි හින්නි හාමි කොහොම පොඩි තරුණයි ඔහොම මෙහෙම කියලා කියනවා. එතකොට පුංචි රාළේ ඒක පිළිගන්නේ නැහැ. පුංචි රාළ කියනවා පුංචි මැනිකයි හින්නි හාමි දෙන්න නියුණ්ඩු. එතකොට කොහොමද මේ පුංචි මැනිකව විවාහ කරලා දීලා හින්නි හාමි පොඩි කියලා කියන්නේ? ඒ නිසා මේ හින්නි හාමිව දියන් කියලා ඉල්ලනවා. නමුත් ඒ වුණාට සිලිඳු කැමති වෙන්නේ නැහැ. සිලිඳු කියනවා කීයටවත් උඹට පෑහෙන්නේ නැහැ කියලා. කොහොම හරි පුංචි රාළ බෙදරාළ තර්ජනය කරනවා. හොඳයි. එහෙනම් අපිත් බලාගමුයි කියලා කොහොම හරි පුංචි රාළ එතන තර්ජනය කරනවා. ඒ නිසාම දැන් අර කර්ලිනා හාමි බබුන් මේ හැමෝම දැන් ඉතින් සිලිඳුට දොස් කියනවා. අපරාධේ ඔය පුංචි රාළට ඔය හින්නි හාමිව දීලා දැම්ම නම් ඉවරයි කියලා. මොකද වෙන කරන්න දෙයක් නැහැ. මොකද පුංචි රාළ මන්තර ගුරුකම් දන්නවා. හදි හූනියන් දන්නවා. මොකද වෙදරාළ කෙනෙක්නේ. විස බඳින්න උනත් පුළුවන් තුවාලෙට. කොහොම හරි තුවාලෙට විස බැඳලත් දන්නෙත් නැහැ. කොහොම හරි සිලිඳුට උණ ගන්නවා. මැලේරියාව වෙන්නේ නැති ඒ කාලේ හැටියට. නමුත් මේ සිලිඳුට උණ ගන්නවා. සිලිඳු උණ විකාරයෙන් එහෙට මෙහෙට දුවනවා. අන්තිමට කැලේටත් දුවනවා සිලිඳු. එතකොට සිලිඳුට බොහොම අසනීපයි. ඉතින් ගෙදර ඉන්න හැමෝම විශ්වාස කරන්නේ අර පුංචි රාළ වෙදරාළ මොනවා හරි හූනියමක් එහෙම නැත්නම් මොනවා හරි අකටයුත්තක් කරලයි කියලා. කොහොම හරි කර්ලිනා හාමිත් පුංචි රාළව හම්බෙන්න යනවා. බබුනුත් පුංචි රාළව හම්බෙන්න යනවා. ගිහිල්ලා කියනවා අනේ මේ සිලිඳුට කරලා තියෙන හූනියම එහෙම නැත්නම් කොඩි විනේ අහක් කරන්න කියලා. පුංචි රාළ වෙදා කියනවා මම කරපු කොඩි විනයක් නෑ බං. ඔය මැලේරියාව වෙන්නේ නැති මේ ඉස්පිරිතාලෙට යන්න ඉස්පිරිතාලේ ඉන්නවා මේ අරක්කු බොන සිගරට් බොන කලිසම් අඳින දොස්තර මහත්තුරු. ඒ කියන්නේ ඒ කාලේ වෙදරාළගේ මිම්මා. ඒ කියන්නේ මේ දොස්තර මහත්තුරුන්ට කරන මේ අපහාසයක් නෙවෙයි. ඒ කාලේ වෙදරාළගේ දැක්ම. අනේ අරක්කු බොන සිගරට් බොන කලිසම් අඳින දොස්තර මහත්තුරු මේ පෙති දෙයි බෙහෙත් දෙයි ඔය ලෙඩේට එහෙම කියලා කියනවා. නමුත් එක හෙලාම කර්ලිනා හාමිලා බබුන්ලා කියන්නේ මේ පුංචි රාළ කරපු මොනවා හරි දෙයක් නිසාය කියලා. කොහොම හරි පුංචි රාළ කියනවා හොඳයි එහෙනම් ඔබලා බෙරගම දේවාලයට ගිහිල්ලා බාරයක් වෙයල්ලා කැලේ මැද්දෙන් යන්න තියෙන්නේ දුෂ්කර ගමනක්. බෙරගල දේවාලයට ගිහිල්ලා බාර වෙලා පඳුරු තීලා පොල් ගහලා උඹලා අවශ්‍ය කරන යාතිකා කරගන්න. මම එතනට එන්නම්. හැබැයි ලෙඩාට සනීප වුණොත් මට හින්නි හාමියෝ ඕනේ කියලා කියනවා. කොහොම හරි මේ කර්ලිනා හාමි සිලිඳුව අරගෙන හින්නි හාමිව අරගෙන ඉතින් කට්ටිය යනවා මේ බෙරගම දේවාලයට ගිහිල්ලා යාතිකා කරලා පුද පඳුරු දීලා කොහොම හරි සිලිඳුට යම් මට්ටමකට සුවයක් එනවා. පුංචි රාළ වෙදරාළට මේ හින්නි හාමියව බාර දෙනවා ඉඳා මේ ළමයා බාරගනින් කියලා. කොහොම හරි පුංචි රාළ වෙදරාළ හින්නි හාමිත් එක්ක පුංචි රාළ වෙදරාළේ ගෙදරට එනවා. හින්නි හාමි පුංචි රාළ වෙදරාළේ ගෙදර ජීවත් වෙන්නේ සතියයි. මොකද පුංචි රාළ වෙදරාළත් එක්ක ජීවත් වෙන්න බෑ. ඒ නිසා හින්නි හාමිගේ කටසැරනේ. හින්නි හාමි පුංචි මැනිකා වගේ නෙවෙයි. අනේ පුංචි මැනිකා නම් නිහඬයි. බොහොම මේ කියන්නේ බොහොම කියන්නේ බගෑපත් කෙනෙක්. නමුත් හින්නි හාමි එහෙම නෑ. රණ්ඩුකාරයි. ඒ නිසා හින්නි හාමි මොකද කරන්නේ? පුංචි රාළ වෙදාට බනින්න පුළුවන් උපරිමෙන්ම බැනලා කියන්න පුළුවන් ඔක්කොම ටික කියලා හින්නි හාමි ආපහු වෙනවා මේ සිනිඳුලයි ගෙදරට. එතනින් මේ පුංචි රාළ වෙදරාළ හින්නි හාමිත් එක්කත් ඒ වගේම මේ කර්ලිනා හාමිලා එක්කත් ඒ වගේම සිලිඳුලා එක්කත් සම්පූර්ණයෙන්ම තරහ වෙනවා. හරිනේ. එතකොට එතනින් තරහ වෙනවා. ඔන්න ඔය කියන කාලේ මේ හින්නි හාමිට ගෙනල්ලා දෙනවා මේ සිලිඳු මුව පැටියෙක්. ඒ මුව පැටියාගේ නම තමයි පුංචි අප්පු. පුංචි අප්පු. මුව පැටියෙක්ව ගෙනල්ලා දෙනවා. කැලෑවේ අතරමං වෙච්ච මුව පැටියෙක්ව ගෙනල්ලා දෙනවා මේ සිලිඳු හින්නි හාමිට. හරිද? ඒ පුංචි අප්පු මුව පැටියා මේ හින්නි හාමිට ගොඩක් ආදරේ. හින්නි හාමිත් මේ මුව පැටියට ගොඩක් ආදරේ. කොච්චර ආදරේ කරාද කියනවනම් මේ හින්නි හාමි මේ පුංචි අප්පුව වඩාගෙන යන්නේ. පුංචි අප්පුත් එක්ක සෙල්ලම් කරනවා.
හින්නිහාමි දර කඩන්න ගියත් පුංචි අප්පුත් එක්කයි යන්නේ. කොහොම හරි ඕක බලාගෙන ඉන්නවා මේ පුංචි රාළ වෙදා. පුංචි රාළ වෙදා ඕක බලාගෙන ඉන්නවා. ඊට පස්සේ ගමේ ඔන්න අවුරුද්දකට වතාවක් අර වාර්ෂික ඇනුවල් එහෙම නැත්නම් වාර්ෂික උණ සන්නිපාතයේ ගම පුරා පැතිරෙනවා. අර පුංචි මැනිකාගේ දරුවත් මිය පරලොව යනවා. පුංචි මැනිකාගේ දරුවත් මිය පරලොව යනවා. එතකොට මේ නැන්චෝ හාමිගේ දරුවෙකුත් මැරෙනවා. නේ නැන්චෝ හාමිගේ දරුවෙකුත් මැරෙනවා. එතකොට පුංචි මැනිකාගේ දරුවෙකුත් මැරෙනවා. කොහොම හරි උණ වසංගතය ගම පුරා යනවා. එතකොට පුංචි රාළ වෙදා නිකන් ඉන්නේ නෑ. පුංචි රාළ වෙදා පතුරනවා ගමේ කතාව. මොකද්ද මේ පුංචි රාළ වෙදා ගමේ පතුරන කතාව? ඒ කතාව තමයි ඔය හින්නිහාමි කියලා කියන්නේ යක්ෂණියක්. ඔය හින්නිහාමි මගේ ගෙදර තියාගන්න බැරි නිසා තමයි මං ඕකිව එළෙව්වේ. ඔය හින්නිහාමි වදාපු දරුවා තමයි ඔය පුංචි අප්පු. ඔය මුවා. හින්නිහාමි බිහි කරපු දරුවා තමයි ඔය පුංචි අප්පු ඔය මුවා. ඔය හින්නිහාමි ඔය මුවාට කිරිත් දෙනවා. ඔන්න ඔය විදිහට අර පුංචි රාළ වෙදරාළ මේ හින්නිහාමි සම්බන්ධව ගමේ බොරු ආරංචි පතුරවනවා. ගමේ මිනිස්සුත් නොදියුණු මිනිස්සුනේ. නොදියුණු මිනිස්සු නිසා දැන් කොහොමත් අපේ රටේ මිනිස්සු හරි මෝඩයි. නේද? ඔය පහුගිය ටිකේ මුට්ටි අත ඇරපු හැටි, පැණි බීපු හැටි. එතකොට මොනවද අර කෑගල්ල පැත්තේ තව මොකද ළමයෙකුත් තව මොනවද මන් දන්නේ කියලා තිබුණේ. එතකොට මේ මෝඩකම්, ඒ ගොංකම් අපේ මිනිස්සුන්ගේ අත ඇරිලා නැහැ. තාමත් ඒවා ශේෂව පවතිනවා. පැහැදිලිද? පැණි බිව්වේ. මුට්ටි අත ඇරියේ. නේ ඒ ඔක්කොම කරේ. එතකොට මේ ඒ වගේම ඉතින් ඒ ගස් මෝඩකම් ඒ කාලෙත් තිබුණා. එතකොට මේ කියන මේ දූෂමාන ආරංචිය හරිද? පිළිගන්නවා ගමේ මිනිස්සු. පිළි අරගෙන මේ හින්නිහාමිටයි පුංචි අප්පුටයි කරදර කරනවා. කොහොම හරි පුංචි රාළ එතනින් නවතින්නේ නැහැ. පුංචි රාළ කියනවා ඔය මේ හින්නිහාමි නිසා තමයි ගමේ උණ වසංගතේ පැතිරෙන්නේ. නැන්චෝ හාමිගේ ළමයා මැරුණේ. පුංචි මැනිකාගේ ළමයි මැරුණේ. මේ විදිහට ඔක්කොම ළමයි මැරුණේ ඔන්න ඔය කියන හින්නිහාමි නිසා තමයි කියලා. කොහොම හරි ගමේ මිනිස්සු හින්නිහාමිට ගල් ගහනවා. පුංචි අප්පුට ගල් ගහනවා. අන්තිමට මේ පුංචි රාළ වෙදරාළ මැරයෝ ටිකක් දාලා මේ හින්නිහාමිව මරා දානවා. පැහැදිලිද? හින්නිහාමිව මරලා දානවා. පුංචි අප්පුව මරලා දානවා. පැහැදිලිද? ඒ කියන්නේ මැරයෝ දාලා මේ හින්නිහාමිව පොළු වලින් ගහලා මරා දානවා. පුංචි අප්පුව මරා දානවා. එතකොට සිලිඳු දන්නවා මේ දේ කරේ පුංචි රාළ කියලා. හින්නිහාමිලා කියන්නේ කරිනා හාමිලා පුංචි මැනිකලා මේ හැම කෙනෙක්ම දන්නවා. නමුත් ප්‍රසිද්ධියේ ඇක්ෂන් එකක් ගන්න බෑ. කොහොමත් එහෙමනේ. මේ අහවල් දේ කළේ අහවලා කියලා දන්නවා හොඳට. මේ දේ කෙරෙව්වේ මෙයා කියලා දන්නවා. පුංචි රාළ වෙදරාළ පොළු අරගෙන ගිහිල්ලා හින්නිහාමිටයි පුංචි අප්පුටයි ගහලා මැරුවේ නෑ. මැරයෝ දාලා ගැස්සෙව්වේ. අනේ එතකොට මේ දේ කළේ මේ අහවලා කියලා හොඳටම දන්නවා. අද කාලේ වගේම තමයි. වෙනසක් නැහැ. නමුත් ඒ වෙනුව ඒට විරුද්ධව පියවරක් ගන්න සිලිඳුලට බෑ. හරිද? මොකද ගමේ ඉන්න ප්‍රධාන, ඒ කියන්නේ ගමේ නීතිය ක්‍රියාත්මක කරවන ප්‍රධාන බබේහාමි ආරච්චිලා පවා මේ සිලිඳුලත් එක තරහයි. ඒ නිසා සිලිඳුට ගිහිල්ලා බබේහාමි ආරච්චි රාළට මේ කම්ප්ලේන් කරන්න, එහෙම නැත්නම් කියන්න බෑ, වැරද්ද කියන්න බෑ මේ වෙදරාළ ගැන. මොකද බබේහාමි ආරච්චිලයි සිලිඳුලයි තරහයි. අනේ නමුත් සිලිඳු හොඳටම දන්නවා මේ පුංචි රාළ වෙදා තමයි තමන්ගේ දුව මරා ගත්තේ කියලා. හරිද? නමුත් ඇක්ෂන් එකක් ගන්න බෑ. අද කාලේ වගේ තමයි. පැහැදිලිද? එතකොට මේ කියන්න ගියේ දැන් හින්නිහාමි මැරුණා. ඉතුරු උනේ පුංචි මැනිකා බබුන් එක්ක ජීවත් වෙනවා. දැන් ඔතනින් පස්සේ ගමේ කරදර, ඒ කියන්නේ මේ පවුලට යන කරදර ඉවර වුණේ නැහැ. ගමේ කරදර ඉවර වුණේ නැහැ. මොකද සිද්ධ වෙන්නේ මේ ඉන්නවා ප්‍රනාන්දු මුදලාලි කියලා කෙනෙක්. හරිද? ප්‍රනාන්දු මුදලාලි කියලා කෙනෙක් ඉන්නවා. හරිද? මේ ප්‍රනාන්දු මුදලාලි කියන්නේ කවුද? මාතර කඹුරු පිටියේ
තොග කඩයක් තිබිච්ච මුදලාලි කෙනෙක්. හරිද? මං හිතනවා ඔයගලන්ට පේනවා ඇති කියලා මං ලියපු ටික මාතර කඹුරු පිටියේ තොග කඩයක් තිබිච්ච ඔව් පේනවනේ ඔව් මාතර කඹුරු පිටියේ තොග කඩයක් තිබිච්ච කෙනෙක් තමයි මේ ප්‍රනාන්දු මුදලාලි. ප්‍රනාන්දු මුදලාලි කියලා කියන්නේ හරක් මස් කන අරක්කු බොන ටිකක් විනෝදකාමී ජීවිතයක් ගත කරපු කෙනෙක් තමයි ප්‍රනාන්දු මුදලාලි. හරිද? මේ ප්‍රනාන්දු මුදලාලි මාතර කඹුරු පිටියේ හිටියට මේ ප්‍රනාන්දු මුදලාලිගේ තොග කඩෙන් තමයි මේ බබෙහාමි ආරච්චිරාලලා මේ සිල්ලර බඩු ගෙනියන්නේ ගමට විකුණන්න. එතකොට මේ බබෙහාමි ආරච්චිලයි මේ ප්‍රනාන්දු මුදලාලි යාළුවෝ නේ මිතුරන්. හරිද? යාළුවෝ. හරිද? එතකොට එක්තරා දවසක මේ බබෙහාමි ආරච්චිරාල මේ ප්‍රනාන්දු මුදලාලිව හම්බෙන්න ගියාම ප්‍රනාන්දු මුදලාලි කියනවා බැද්දේගම මිනිස්සු මට ගොඩක් ණයයි. මොකද බැද්දේගම මිනිස්සුන්ට ළඟම නගරය තමයි මාතර කඹුරු පිටිය. ඒ කාලේ හැටියට. එතකොට මාතර කඹුරු පිටියට ආපු ගමන බැද්දේගම මිනිස්සු මේ ප්‍රනාන්දු මුදලාලිගෙන් සෑහෙන ණයට සල්ලි අරන් තියෙනවා. වපුරන්නේ කියලා කුරක්කන් අරන් තියෙනවා. එතකොට බැද්දේගම මිනිස්සු සෑහෙන ණයයි මේ ප්‍රනාන්දු මුදලාලිටත් ණයයි මුස්ලිම් වෙලෙන්දන්ටත් ණයයි. ඉස්සර ඉඳන්ම සිංහලයාගේ තිබුණා අනුන්ට ණය වීමේ ගතිය. අදටත් තියෙනවනේ නේ ලංකාවම ණයයි. ඉස්සර ඉඳන්ම තිබුණා සිංහල මිනිස්සයා අනුන්ට ණයයි සෑහෙන ණයයි ගෙවා ගන්න බැරි තරම් ණයයි. ඒ ණයබර මේ බැද්දේගම මිනිස්සුන්ට තිබුණා. අස්වැන්නක් කෙටුවත් ඒ කියන්නේ හේනක් කරත් හේනක් කෙටුවත් අස්වැන්නක් ගත්තත් මොන දේ කළත් හැමදාම ණය ගෙවල ඉවර වෙනකොට ඉතුරු වෙන්නේ සොච්චමයි. අද කාලේ වගේම තමයි. හරිද? ඒ ගතිය අපේ අදටත් තියෙනවනේ. හරිද? ණය ගෙවල ඉවර වෙනකොට ජීවත් වෙන්න ඉතුරු වෙන්නේ සොච්චමයි. එතකොට බැද්දේගම මිනිස්සු අපි හිතමුකෝ කුඹුරක් කළා කියලා කාලෙකින් මේ කුඹුරක් වගා කළොත් හේනක් වගා කළොත් හේනේ කුඹුරේ අස්වැන්න ගන්න දවසට කපුටෝ ටික වගේ අර මේ වෙලෙන්දෝ ටික එනවා හේනටම කුඹුරටම එනවා මුස්ලිම් කට්ටිය මුස්ලිම් වෙලෙන්දෝ ටික එනවා අර මේ බැද්දේගම මිනිස්සුන්ගේ ණය එකතු කරගෙන යන්නේ. සල්ලි වලින් නෙමෙයි අස්වැන්නේ. සල්ලි වලින් දෙන්න මේ මිනිස්සුන්ට විදියක් නැහැ. ඒ නිසා අස්වැන්නෙන් ණය හිලව් කරගෙන යන්න එනවා. ඉතින් මේ හැමදාම ණයේ තමයි මේ මිනිස්සු හිටියේ. අපි අද වගේ තමයි ඉතින් වැඩි වෙනසක් නැහැ. එතකොට මේ ප්‍රනාන්දු මුදලාලි කියනවා මේ බැද්දේගම මිනිස්සු මට ගොඩක් ණයයි. ඒ නිසා මම කඹුරු පිටියට වෙලා හිටියට මේ බැද්දේගම මිනිස්සු කවදාවත් මගේ ණය පියවන්නේ නැහැ. මගේ ණය මේ බේරන්නේ නැහැ. ඒ නිසා මම බැද්දේගමට පදිංචියට එනවයි කියලා කියනවා. කොහොම හරි මේ ප්‍රනාන්දු මුදලාලි මේ බබෙහාමි ආරච්චිලාගේ උදව්වෙන් බැද්දේගම පදිංචියට එනවා. හරි ප්‍රනාන්දු මුදලාලි කඹුරු පිටියේ හිටියට බැද්දේගම පදිංචියට එනවා. බැද්දේගම පදිංචියට ඇවිල්ලා ගෙයක් හදා ගන්නවා මේ ගෙයක් හදලා දෙනවා ආරච්චිරාල එයාගේ ගෙදරටම ළඟින්ම ගෙයක් හදලා දීලා බැද්දේගම පදිංචියට එනවා. බබෙහාමි ආරච්චිරාලේ ගෙදරින් කෑම බීම ටික ලැබෙනවා ප්‍රනාන්දු මුදලාලිට. කොහොම හරි ප්‍රනාන්දු මුදලාලි දකිනවා ඔය යන්නේන ගමන මෙන්න මේ පුංචි මැණිකව. මේ පුංචි මැණිකව දකිනවා. පුංචි මැණිකව දැකලා මේ ප්‍රනාන්දු මුදලාලිගේ සිතේ අදහසක් ඇති වෙනවා පුංචි මැණිකා පිළිබඳ. අදහසක් ඇති වෙලා මේ ප්‍රනාන්දු මුදලාලි මොකද කරන්නේ? අහලා බලනවා මේ බබෙහාමි ආරච්චිරාලගෙන් කවුද අර ගෑනු කෙනා. එතකොට කියනවා ඔය මගේ මස්සිනාගේ ගෑණි. ඕකුන් අපේ නෑදෑයෝ. නමුත් ඒ වුණාට මේ නෑදෑයෝනේ මොකද බබෙහාමි ආරච්චිරාලගේ සහෝදරිය ඩිංගිහාමියෝ තමයි සිලිඳු බැන්දේ. ඊළඟට සිලිඳුගේ දුව තමයි පුංචි මැණිකා තමයි පුංචි මැණිකා විවාහ කරගත්තේ බබෙහාමි ආරච්චිරාලගේ බිරිඳගේ සහෝදරයා. කොහෙන් ගියත් නෑකම තියෙනවනේ. ඒතකොට කියනවා ඕකුන් අපේ නෑදෑයෝ තමයි. නමුත් මහා වැද්දෝ වගේ මිනිස්සු, වනසත්තු වගේ මිනිස්සු මේ මගේ අකමැත්තට තමයි ඔය බබුන් ගිහිල්ලා ඕකුන්ට හේතු උනේ. ඔහොම කියලා කියනවා. ඊට පස්සේ මේ ප්‍රනාන්දු මුදලාලි මේ හේන් වල ඇවිදිනවා. හේන් වල ඇවිදිනකොට දකිනවා බබුන්ගේ හේන හරි සරුයි. මොකද බබුන් හරි ක්‍රියාශීලී. මොකද ගමේ ඉන්න අනිත් මිනිස්සු හරි කම්මැලි සහ වයසයි. නමුත් බබුන් තරුණයි. ඒ නිසා බබුන්ගේ හේන හරි සරුයි. කොහොම හරි මේ ප්‍රනාන්දු මුදලාලි ටික ටික මේ බබුන්ට පුංචි මැණිකට කිට්ටු වෙනවා. කිට්ටු වෙලා බබුන්ව
අර ප්‍රනාන්දු මුදලාලිගේ සහායකයා බවට පත් කරගන්නවා. උදව්කාරයා බවට පත් කරගන්නවා. ඒ වගේම ප්‍රනාන්දු මුදලාලි කියනවා මේ බබුන්ට උඹ මේ සියලු හේන් වල වැඩ කටයුතු ටික පොදුවේ බලා ගනින්. උඹට ඒකට හරියන්න මම පුංචි ගෙවීමකුත් කරන්නම් අස්වැන්නෙන් කියලා. ඉතින් බබුන්ටත් ඒක හොඳ ගෞරව තනතුරක්. කොහොම හරි බබුනුත් ඒකට සන්තෝෂ වෙනවා. හැබැයි ප්‍රනාන්දු මුදලාලි ඒ වගේ වරප්‍රසාද දෙන්නේ අර පුංචි මැනිකා කෙරෙහි අදහසකින්. කොහොම හරි මේ එක්තරා දවසක මේ ප්‍රනාන්දු මුදලාලි මේ පුංචි මැනිකට අයුතු යෝජනාවක් කරනවා. ඒ කියන්නේ බබුන් හේනට ගිය වෙලාවට උඹ මගේ ළඟට වරෙන් කියලා. කොහොම හරි ඒකට විරුද්ධව පුංචි මැනිකා කැමති වෙන්නේ නැහැ. ඒක එකහෙලාම පුංචි මැනිකා ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම පුංචි මැනිකා නිකන් ඉන්නේ නැහැ. ඒක ගිහිල්ලා Tamanගේ ස්වාමියාට කියනවා. ඒක ගිහිල්ලා Tamanගේ ස්වාමියාට කියනවා මෙන්න මෙහෙම ප්‍රනාන්දු මුදලාලි මහ කැත කතාවක් කිව්වා. මේ ඔයා මේ අයියා හේනට ගියාම මේ එයා ළඟට එන්නේ කියලා එහෙම කියලා කියනවා. ඒක දැනගත්තාම බබුන් මොකද කරන්නේ? එවෙලෙම යනවා මේ ප්‍රනාන්දු මුදලාලිව හොයාගෙන. ඒ වෙනකොට ප්‍රනාන්දු මුදලාලි හිටියේ බබිහාමි ආරච්චිලාලත් එක්ක පොඩි කතා බහක්. ඒ වෙලාවේ බබුන් ගිහිල්ලා මේ ප්‍රනාන්දු මුදලාලිටත් බබිහාමි ආරච්චිලාලටත් සම්පූර්ණයෙන්ම බැනවදිනවා. ගිහිල්ලා බැනවැදලා කියනවා මහත්තයා අපිට අපේ පාඩුවේ ජීවත් වෙන්න දෙන්න. අපි බොහොම දුප්පත් අහිංසක මිනිස්සු. මහත්තයාට කොළඹ රටේ ගෑනු ඉන්නව නේද? සුද්ධ සුද්ධියෝ ඉන්නව නේද? ඇයි අපේ මේ අයට කරදර කරන්නේ? මහත්තයාගේ වැඩක් බලාගෙන ඉන්න අපට කරදර කරන්නේ නැතුව එහෙම මෙහෙම කියලා කියනවා. එතකොට බබිහාමි ආරච්චිලාල කියනවා නෑ නෑ පොඩ්ඩක් අහපම් මලයා මේ ප්‍රනාන්දු මුදලාලි කියලා නෑ පුංචි මැනිකට මේ උඹ නැති වෙලාවක එයා ගාවට එන්නේ කියලා. පුංචි මැනික තමයි කියලා තියෙන්නේ බබුන් හේනට ගියාම ප්‍රනාන්දු මුදලාලි ළඟට එන්නම් කියලා. ඒ කියන්නේ කතාව අනිත් පැත්තට හරවනවා. මේක විශ්වාස කරන්නේ නැහැ මේ කවුද මොනවාද බබුන්. ඒක විශ්වාස කරන්නේ නැහැ. බබුන් මොකද කියන්නේ මහත්තයා මේ අයියා ඒව අපිට මම ඒක විශ්වාස කරන්නේ නැහැ. අරවා මේවා කියලා බබුන් බබිහාමි ආරච්චිලාලටත් බැනලා ප්‍රනාන්දු මුදලාලිටත් බැනලා එනවා. කොහොම හරි ඔන්න ඔතනින් බබිහාමි ආරච්චිලාල මේ සිලිඳුගෙන් සහ බබුන්ගෙන් පලි ගන්න පටන් ගන්නවා. මොකද හේතුව දැන් අර ප්‍රනාන්දු මුදලාලි කරපු යෝජනාවට මේ පුංචි මැනික අකමැති වුණා වගේම ඒ වගේම බබුනුත් ඇවිල්ලා බැනලා ගියා. එහි ප්‍රතිඵලයක් හැටියට මේ බබිහාමි ආරච්චිලාල මේ සිලිඳුලාගේ පවුලෙන් පලි ගන්නවා. මොකද යානේ ආරච්චිලා. එහෙම නිසා. පළවෙනියෙන්ම අර සිලිඳුලාට අයිති වෙලා තිබිච්ච හේන, ඒ අයිති වෙලා තිබිච්ච හේන වෙන කෙනෙකුට පවරනවා. හරිද? හේන වෙන කෙනෙකුට පවරනවා. බබුන්ට හේනක් නැතුව යනවා වගා කරන්න. දැන් ජීවත් වෙන්න නම් හේනක් කොටන්න එපේ. ගමේ ජීවත් වෙන්න හේනක් කොටන්න බෑ. බබුන්ටයි සිලිඳුටයි අයිති හේන වෙන කෙනෙකුට පවරලා. බබිහාමි ආරච්චිලාල Tamanගේ ආරච්චි තනතුර යොදලා. ඊට පස්සේ සැලසුමක් කරනවා මේ ප්‍රනාන්දු මුදලාලි බබිහාමි ආරච්චිලාල එකතු වෙලා මේ සිලිඳුවයි බබුන්වයි. ඒ කියන්නේ මේ ගෙදර දැන් ඉන්නේ සිලිඳුයි බබුනුයි පුංචි මැනිකයි කර්ලිනා හාමිනේ. ඒ නිසා මේ සිලිඳුවයි බබුන්වයි මේ ගෙදරින් යවා ගන්න සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. ඒ තමයි මේ බබිහාමි ආරච්චිලාගේ ප්‍රනාන්දු මුදලාලිගේ ගෙදර තියෙන සරොන් හවඩි වටිනා කියන බඩුමුට්ටු ටිකක් පෙට්ටගමක දාලා පොඩි පෙට්ටියක දාලා හෙමීට රෑපානේ මේ සිලිඳුලාගේ ගෙදර ගිහිල්ලා හංගනවා. සිලිඳුලාගේ ගෙදර ගිහිල්ලා හංගනවා. හංගලා පහුවෙනිදා මේ බබිහාමි ආරච්චිලාල කෝරළේ මහත්තයත් එක්ක ඒ කියන්නේ මේ බබිහාමි ඒ කියන්නේ ආරච්චිලාලට ඉහලින් ඉන්නේ කෝරළේ මහත්තයානේ. කෝරළේ මහත්තයත් එක්ක හරිද? ඇවිල්ලා ගෙවල් පරීක්ෂා කරලා අනේ කෝරළේ මහත්තයත් එක්ක ඇවිල්ලා ගෙවල් පරීක්ෂා කරලා මේ බබිහාමි ආරච්චිලාලගේ ප්‍රනාන්දු මුදලාලිගේ නැතිවෙච්ච බඩුමුට්ටු ටික අරගන්නවා මේ බබුන්ලගේ සිලිඳුලාගේ ගෙවල් පිටිපස්සේ. ඒක හැංගුවේත් බබිහාමි ආරච්චිලාලම තමයි.
සේවකයන්ව ධම්මලා. එහෙම හංගපු ඒ බඩු මුට්ටු ටික පහුවෙනිදා කෝරළේ මහත්තයත් එක්ක ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා සිලිඳුවයි බබුන්වයි. සිලිඳුවයි බබුන්වයි අත්අඩංගුවට ගන්නවා. අරගෙන කරත් එක පටවගෙන බබුන්ටයි සිලිඳුටයි මාංචු දාලා මේ ගෙනියනවා. මොකද්ද චෝදනාව? ප්‍රනාන්දු මුදලාලිගෙත් බබේහාමි ආරච්චිලාලගෙත් ගෙවල් වල තිබිච්ච වටිනා බඩු මුට්ටු හොරකම් කරලායි කියලා. මාතර කඹුරු පිටියේදී නඩුව අහනවා. ඒ හැබැයි මතක තියාගන්න අන්න එතනදී බබුන්ව ගෙනියනවනේ. බබුන්ව ගෙනියනකොට මේ පුංචි මැනිකා බබුන්ව දැකපු අවසන් වතාව. එතනින් එහාට මේ පුංචි මැනිකා බබුන්ව පණ පිටින් දකින්නේ නැහැ. හරිද? එතකොට මේ බබුන්වයි සිලිඳුවයි ගෙනියනවා. ගෙනියලා මාතර කඹුරු පිටියේ උසාවියේ නඩුව අහනවා. නඩුව අහනකොට මේ සාක්කි දෙන්නේ බබේහාමි ආරච්චිලාලයි ප්‍රනාන්දු මුදලාලි. එතකොට සල්ලි දීලා තව සාක්කිකරුවන්ව ගෙන්නනවා. කොහොම හරි බබේහාමි ආරච්චිලාලයි ප්‍රනාන්දු මුදලාලි කියනවා මේ හොරකම සිද්ධ වෙන්න කලින් දවසේ බබුන් ඇවිල්ලා මටයි ප්‍රනාන්දු මුදලාලිටයි දෙන්නටම හොඳටම බැනලා ගියා. ඒ නිසා බබුන්ව තමයි අපිට සැක, සිලිඳුව අපිට සැක නෑ. බබුන්න තමයි සැක කියලා කියනවා. කොහොමරි බබුන්න මේ සීන් එකෙන් අයින් කරන්න නෙවණකම තියෙන්නේ. කොහොමරි නඩුකාර උන්නාන්සේ මොකද කරන්නේ? සිලිඳුට අච්චු කරන්නේ. අච්චු කරනවා කියලා කියන්නේ දඬුවම්. සිලිඳුට දඬුවම් දෙන්නේ නැහැ. සිලිඳුව නිදහස් කරනවා. සිලිඳුව නිදහස් කරලා සිලිඳුට කියනවා උඹ ඵලයන් යන්න කියලා. නිදහස් කරලා ඉවර වෙලා බබුන්ව මාස 6කට සිරගත කරනවා. මාස 6කට සිරගත කරනවා තංගල්ල සිර ගෙදර. අනේ තංගලු සිර ගෙදර, එහෙම නැත්නම් තංගල්ල සිර ගෙදර මාස 6කට සිරගත කරනවා. හරිද? බබුන් එතනදී අඬා වැළපෙනවා තමන්ගේ බිරිඳව අහිමි වෙනවයි කියලා, මාස 6කට හිරේට දාන්න එපා කියලා. නමුත් නීතිඥයෝ hina වෙනවා. කොහොමරි බබුන්න මාස 6කට හිරගත කරනවා. ගමට එනවා සිලිඳු ආපහු. සිලිඳු ආපහු ගමට ඇවිල්ලා සෑහෙන සිලිඳු කල්පනා කරනවා. සිලිඳු කල්පනා කරනවා දැන් බබුනුත් නැහැ. හින්නි හාමිවත් ගමේ උන් මරාගත්තා. පුංචි මැනිකව ප්‍රනාන්දු මුදලාලි ගොදුරු කරගන්න පුළුවන්. මොකද බබුන් නැති නිසා. ඒ නිසා සිලිඳු කල්පනා කරනවා මේ ඔක්කොටම වග කියන්න ඕනේ මේ බබේහාමි ආරච්චිලාල සහ මේ ප්‍රනාන්දු මුදලාලි. ඒ නිසා සිලිඳු මොකද කරන්නේ? වෙඩිල්ලක් කොටාගෙන තමන්ගේ දඩයන් තුවක්කුවට වෙඩිල්ලක් කොටාගෙන බබේහාමි ආරච්චිලාල ළඟට යනවා. ගිහිල්ලා ඉවරලා කියනවා මට හේනක් නැතුව ජීවත් වෙන්න බෑ. බබුනුත් ගියා මාස 6කට හිරේ. ඒ නිසා අපිට ජීවත් වෙන්න හේනක් ඕනේ. උඹ අපිට තිබිච්ච හේනත් වෙන කෙනෙකුට පවරලා අපි මෙහෙම දෙයක් කරමු. මට ආපහු මගේ හේන ඕනේ. මේ සිලිඳු කියන්නේ මට ආපහු මගේ හේන ඕනේ. ඒකට හරියන්න මම පුංචි මැනිකට කියන්නම් ප්‍රනාන්දු මුදලාලි ළඟට යන්නේ කියලා. සමා වෙන්න මම මේ පාවිච්චි කරන වචන සමහර කලට ග්‍රාමීය වෙන්න පුළුවන්. මොකද හේතුව මේක බැද්දේගම කතාවේ තියෙන දේ මම මේ කියන්නේ. ඒතර එතනදී මට ටිකක් ග්‍රාමීය ලෙස මේක පැහැදිලි කරලා දෙන්න වෙනවා අමුවෙන්. තේනද? නමුත් මේ කතාවේ තියෙන්නේ එහෙම තමයි. හරිනේ? ඒ නිසා සිලිඳු කියනවා මට හේන ඕනේ ජීවත් වෙන්න. ඒකට හරියන්න මම පුංචි මැනිකව ප්‍රනාන්දු මුදලාලිට දෙන්නම් කියලා. බැරිම තැන කියන්නේ මොකද මිනිස්සු අසරණ වෙන අවස්ථා තියෙනවනේ. ඒ අසරණ වෙන අවස්ථාවලදී මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති තැන මිනිස්සු සමහරක් තීන්දුව తీරන ගන්නවා. ඒ නිසා සිලිඳු මේක කියන්නේ හැබැයි මේ හිතේ දෙයක් තියාගෙන. ඊට පස්සේ බබේහාමි ආරච්චිලාල කියනවා ඔව් ඒක බොහොම හොඳයි. එහෙනම් එහෙම කරමු. මම උඹට ආපහු හේන පවරලා දෙන්නම්. එහෙනම් පුංචි මැනිකට අපි කියමු ප්‍රනාන්දු මුදලාලි ළඟට යන්නේ කියලා. එතකොට සිලිඳු කියනවා එහෙම බෑ. මේකේ කෙලවරක් තියෙන්න එපේ. ඒ නිසා යමු මාත් එක්ක ගිහිල්ලා මගේ හේන වෙන කෙනෙකුට දැන් පවරලානේ තියෙන්නේ. ඒ නිසා මගේ ඉස්සරහ පිට ඒ හේන මට ආපහු ලබා දෙන්න කටයුතු කරන්න කියලා කියනවා. කොහොම හරි එහෙම කියලා උපක්‍රමික ලෙස සිලිඳු මේ බබේහාමි ආරච්චිලාලව රවට්ටගෙන ගෙනියනවා කැලෑවට. මේ කැලෑ පාරකින් ගෙනියනවා හේන වෙත. කැලෑ පාරකින් හේන වෙත ගෙනියලා ඒ හේනට යන අතරතුර මේ බබේහාමි ආරච්චිලාලට වෙඩි තියලා බබේහාමි ආරච්චිලාලව මරා දානවා.
හරිද? සිලිඳු මරා දාන්න. සිලිඳු බබේහාමි ආරච්චිරාලව මරා දාන්න. ඊට පස්සේ ආපහු වෙඩිල්ලක් කොටාගෙන මේ සිලිඳු එනවා ප්‍රනාන්දු මුදලාලිගේ ගෙදරට. එනකොට ප්‍රනාන්දු මුදලාලි බබේහාමි ආරච්චිරාලේ ගෙදරට ගිහිල්ලා. හරිද? එතකොට ප්‍රනාන්දු මුදලාලි සිලිඳුව දැකලා අහනවා කොබන් ආරච්චිරාල උඹත් එක්ක ගියා නේද කියලා. ඊට පස්සේ සිලිඳු ඒ වලට උත්තර දෙන්නේ නැහැ. සිලිඳු මොකද කරන්නේ? ආපහු තාර දෙවනියට කොටාපු වෙඩිල්ලෙන් ප්‍රනාන්දු මුදලාලිව මරා දානවා. ප්‍රනාන්දු මුදලාලි මැරෙන්නේ අර බබේහාමි ආරච්චිරාලේ ගෙදර කඩුල්ල ඉස්සරහා පිට. ප්‍රනාන්දු මුදලාලිව මරා දානවා. එතකොට මිනිස්සු දෙන්නෙක්ව එක දවසේම මරලා මේ සිලිඳු මොකද කරන්නේ? එහෙමම කැලෑවට පැනලා සිලිඳු යනවා මාතර කඹුරු පිටියට. මාතර කඹුරු පිටියට ගිහිල්ලා එහි මහේස්ත්‍රාත්තුමාගේ නිල නිවාසයට ගිහිල්ලා සිලිඳු බාර වෙනවා. මහේස්ත්‍රාත් හාමුදුරුවනේ, ඒ කියන්නේ මහත්තයා කියන අදහස, මහේස්ත්‍රාත් හාමුදුරුවනේ මම බැද්දගම ඉඳලා යාවේ. බැද්දගමේ දඩයක්කාරයා මමයි, මගේ නම සිලිඳු. මම ගමේ ආරච්චිරාලවත් මැරුවා, බබේහාමි ආරච්චිරාලයවත් මැරුවා, ප්‍රනාන්දු මුදලාලියවත් මැරුවා. මාව අල්ලගන්න කියලා සිලිඳු බාර වෙනවා. ඒ මහේස්ත්‍රාත්තුමා සහ ඉන්න සේවකයෝ පොලිස් නිලධාරීන් පුදුම වෙනවා. ඒ කියන්නේ මේ මිනිස්සයා මේ පුදුම මිනිස්සෙක් මිනි දෙකක් මරලා ඇවිල්ලා මෙන්න මාව බාර ගන්න කියලා කියනවා. හරියට අර ඒ වඳු චරිත නැත්තේත් නැහැ නේද? අර ඉන්නේ සමහරක් වෙලාවට නේ Tamanගේ සහෝදරිය වෙනුවෙන් මිනි මරපු මිනිස්සු ඉන්නවා. එතකොට කොහොම හරි මේ සිලිඳුත් Tamanගේ දියණියගේ ආරක්ෂාව වෙනුවෙන් බබේහාමි ආරච්චිරාලවත් මරා දාලා, ප්‍රනාන්දු මුදලාලිවත් මරා දාලා එහෙමම යනවා මහේස්ත්‍රාත්තුමා වෙත ගිහිල්ලා බාර වෙනවා. මහේස්ත්‍රාත්තුමා පශ්චාත් මර පරීක්ෂණ කටයුතු සඳහා නිලධාරීන් වෙවනවා. ඉතින් අර ඒ දවස්වල ප්‍රවාහන පහසුකම් නැහැ. ඉතින් මාතර කඹුරු පිටියේ ඉඳන් බැද්දගමට එන්න දවස් දෙකක් විතර වගේ පහු වෙනවා මේ කරත් එක දාගෙන එන්න මේ පශ්චාත් මර පරීක්ෂණ තියන්න. මොකද ඉස්සර ගමේ මරණයක් වුණාම මේ ඒ මිනිය පොල්ලතු වලින් වහලා තියෙනවා, මිනිය කපනවා. අර කොර්නේල් විභාගේ තියනවා කියලා කියන්නේ. ඔයගලන්ගේ ආච්චිලා සීලාගෙන් අහලා බලන්න. කොර්නේල් විභාගේ තියනවා කියලා කියනවා. මිනිස්සු ඒ කියන්නේ මිනියක් මැරුණාම ඒක කපලා බලනවා. එතනද කොර්නේල් විභාගේ තියනවා කියන්නේ ඒකයි, කපලා බලනවා. එතකොට ඒ විදිහට මේ කොර්නේල් විභාගේ තියලා බලනවා මේ මොකද මේ මරණයට හේතුව. එතකොට සිලිඳුවත් මාංචු දාලා එතනට ගේනවා. කරත් එක පටවගෙන පොලිස් නිලධාරීන් එක සිලිඳු දැන් මිනි මරුවේ මිනි දෙකක් මරපු. එතකොට ගමේ මිනිස්සුත් කලබල වෙලා අර බබේහාමි ආරච්චිරාලගේ මිනිය තියෙනවා අර කැලෑවට යන පාරේ වැටිලා පොල්ලතු වලින් වහලා මිනිය නරක් වෙලා. ප්‍රනාන්දු මුදලාලිගේ මිනිය තියෙනවා හරියටම අර මේ ආරච්චිරාලේ ගේ ඉස්සරහ පිටම නිලමැස්සන් පිරිවරාගෙන මිනිය කුණු වෙලා පොල්ලතු වලින් වහලා කොහොම හරි මේ පශ්චාත් මරණ පරීක්ෂණය කරලා සාක්කි මෙහෙවනවා. එතකොට නැන්චෝ හාමි සාක්කි දෙනවා මේ සිලිඳු ඇවිල්ලා බබේහාමි ආරච්චිරාලව අඬ ගහගෙන ගියා කියලා. ඊට පස්සේ නැන්චෝ හාමි ආපහු කියනවා ප්‍රනාන්දු මුදලාලිව සිලිඳු කඩුල්ල ඉස්සරහ පිටදී වෙඩි තියලා මරා දැමුවයි කියලා. කොහොම හරි කිසිම සාධාරණ සැකයකින් තොරව ඔප්පු වෙනවා මේ සිලිඳු බබේහාමි ආරච්චිරාලවත් ඒ වගේම ප්‍රනාන්දු මුදලාලිවත් මරා දාපු බව. කොහොම හරි සිලිඳුව මාංචු පිට එහෙමම ආපහු ගෙනියනවා මාතර කඹුරු පිටියට. එතකොට පුංචි මැනිකා සහ කර්ලිනා හාමි මේ දෙදෙනාම සිලිඳුව දැකපු අවසන් වතාව ඒක. සිලිඳුව දැකපු අවසන් වතාව. හරිද? සිලිඳුව දැකපු අවසන් වතාව. එතනින් පස්සේ දකින්නේ. එතකොට සිලිඳුගේ නඩුව අහනවා මාතර කඹුරු පිටියේදී. සිලිඳු වරදකරු. සිලිඳුව මරණ දණ්ඩනය නියම කරනවා සිලිඳුට. මරණ දණ්ඩනය නියම කරලා සිලිඳුව දානවා තංගල්ලේ හිරගෙදරට. සිලිඳු යන්නෙත් එතනටම තමයි. බබුන් ඉන්න තැනටම තමයි. තංගල්ලේ හිරගෙදරට දානවා මරණ දණ්ඩනයට නියම වෙනවා සිලිඳුව. නමුත් සිලිඳුගේ අර තැම්පත් බව, සිලිඳුගේ අර මේ ප්‍රචණ්ඩකාරී නොවන බව නිසාම සිලිඳුගේ මරණ දඬුවම ලිහිල් වෙලා මරණ දණ්ඩනය නෙවෙයි ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් සිලිඳුට ලැබෙනවා. ජීවිතාන්තය දක්වා. ඉතින් කෝකත් එකයි. ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලැබෙනවා. එතකොට අන්න එතනදී මේ සිලිඳුට හම්බ වෙනවා මේ බබුන්. සිලිඳුට හම්බ වෙනවා බබුන්. හම්බ වෙලා සිලිඳු කියනවා බබුන් උඹ මාස 6කට පස්සේ හිරෙන් යනවනේ.
මට ආපහු හිරෙන් නිදහස් වෙන්න බෑ. මං ජීවිතාන්තය දක්වා සිරගත වෙලා තියෙන්නේ. නමුත් උඹ මාස 6කට පස්සේ හිරෙන් නිදහස් වෙලා ගියයින් පස්සේ උඹ පුංචි මැණිකව බලා කියාගෙන හිටපන්. මොකද හේතුව මම පුංචි මැණිකව ගොදුරු කරගන්න මාන බලපු බබේහාමි ආරච්චිලවත් මැරුවා, ප්‍රනාන්දු මුදලාලියවත් මැරුවා. එහෙම මරලා තමයි මම මේ හිරේට ආවේ කියලා කියනවා. එතකොට බබුන් බැනවදිනවා සිලිඳුට. උඹ මොකද්ද බං අප්පච්චි කළේ? උඹ මහා මෝඩ වැඩක් කළේ. උඹ එදත් කළේ මෝඩ වැඩ, අද කරන්නෙත් මෝඩ වැඩ. උඹ ඇයි එහෙම කළේ? මොකද උඹ බබේහාමි ආරච්චිලවයි ප්‍රනාන්දු මුදලාලියවයි මරලා උඹ හිරේට ආවා කියලා කියන්නේ දැන් ඒ පුංචි මැණිකයි කර්ලිනා හාමි ඒ දෙන්න තනියම නේ ඒ දෙන්න තනියම ඒ දෙන්න කොහොමද ජීවත් වෙන්නේ? උඹ මොකද්ද මේ කළේ? හරිද? බැනවදිනවා. ඒ වගේම බබුන් කියනවා උඹ හිතනවාද මාස 6කට පස්සේ මට ආපහු බැද්දගමට යන්න පුළුවන් වෙයි කියලා? නෑ. මොකද ඉස්සර තිබුණා කතාවක් හිරගත වෙච්ච කෙනෙකුට ආපහු හිරෙන් නිදහස් වෙලා යන්න ලැබෙන්නේ නැහැ කියන අදහස. මොකද මොනවා හරි වෙලා මේ මිනිස්සු ওই හිරේදිම මැරෙනවා. ජීවිත කාලය කෙටි වෙනවා. හිරගත වෙච්ච මිනිස්සෙක්ගේ. කොහොම හරි මේ බබුන් කියනවා උඹ මොකද්ද මේ කළේ? උඹ මහා මෝඩ වැඩක් කළේ. උඹට යන්න වෙන්නෙත් නෑ හිරෙන් නිදහස් වෙලා, මට යන්න වෙන්නෙත් නෑ හිරෙන් නිදහස් වෙලා. අන්තිමට පුංචි මැණිකයි කර්ලිනා හාමි තනි වුණා කියලා කියනවා. ඒ බබුන් සහ සිලිඳු එකිනෙකාව දැකපු අවසන් වතාවේ එක කොහොම හරි පුංචි මැණිකා කර්ලිනා හාමි ජීවිතේ ගැට ගහගෙන ඉන්නවා. බබුන් එනකන් බලාපොරොත්තුෙන් බබේහාමි ආරච්චිරාල මැරුණයින් පස්සේ නැන්චෝ හාමි බිරිඳ බබේහාමි ආරච්චිරාලගේ බිරිඳ නැන්චෝ හාමි ගම අතෑරලා යනවා. ආරච්චිරාලේ ගේත් අතෑරලා යනවා. ආරච්චිරාලේ ගේත් අතෑරලා යනවා. හරිද? ගේත් අතෑරලා යනවා. මේ මොකද හේතුව ඒ ගෙදර ඉන්න බැහැ තනියම දරුවෝ දෙතුන් දෙනත් එක්ක. මොකද බබේහාමි ආරච්චිරාල හිටපු ගෙදර එකපාර මැරුණේ. ඒ වගේම ගේ ඉස්සරහ පිටම ප්‍රනාන්දු මුදලාලිව මරා දැමුවා. ඒ මිනිය දවස් දෙක තුනක් කුණු වෙවි ඒ ගේ ඉස්සරහ පිට තිබුණා. ඒ හේතු නිසාම නැන්චෝ හාමි මොකද කරන්නේ? ගම අතෑර දාලා දරුවොත් එක්ක යනවා. මොකද නැන්චෝ හාමි දැනගෙන හිටියා ඒ ගමේ හිටියොත් එimhe කවදාවත් සෙතක් නැති බව. මොකද ගමේ දරුවෝ මැරෙනවා, මහලු අය මැරෙනවා, ගමේ ඉන්න අය මැරෙනවා. මොකද බබුන් හිරේට ගියා, සිලිඳු හිරේට ගියා, හින්නි හාමි මැරුණා, වෙදරාල වයසයි. එතකොට බබේහාමි ආරච්චිරාලව මරා දැමුණා, ප්‍රනාන්දු මුදලාලිව මරා දැමුණා. මේ විදිහට ගමේ ගොඩ දෙනා එක්ක ගම අතෑරලා යනවා, එහෙම නැත්නම් මැරිලා යනවා, එහෙම නැත්නම් මරා දානවා. ඒ නිසාම මේ නැන්චෝ හාමි ගම අතෑරලා යනවා. මොකද Tamanගේ දරුවන්ට අනාගතයක් නැති නිසා මේ ගමේ ඉඳීමෙන්. ඒ වගේම ගම ටික කැලෑවට යට වෙනවා. මොකද හේතුව බබේහාමි ආරච්චිරාලේගේ අතෑරලා නැන්චෝ හාමි ගියාම ඒ ගෙදර සම්පූර්ණයෙන්ම කැලෑවට යට වෙනවා. ඒ ගෙදර සම්පූර්ණයෙන්ම කැලෑවට යට වෙලා ගේ සම්පූර්ණයෙන්ම කැලෑවටම යනවා. එතකොට බබේහාමි ආරච්චිරාලේ ගේ තිබුණේ බැද්දේගම මැද. බැද්දේගම මැද තමයි බබේහාමි ආරච්චිරාලේ ගේ තිබුණේ. එතකොට බැද්දේගමේ මැදින් කැලෑව වැඩෙන්න පටන් ගත්තාම මුළු ගමම කැලෑවට යට වෙන්න පටන් ගන්නවා. මොකද වෙන්නේ ඊට පස්සේ? පුංචි මැණිකා බොහෝම අමාරුවෙන් කර්ලිනා හාමිත් එක්ක ජීවිතේ ගැට ගහගෙන අනුන්ගේ හේන් වල වැඩ කර කර මේ කුරක්කන් අහුරු ටිකක් බඩීරිඟු ටිකක් පුළුවන් හැටියකට මේ ලබාගෙන ජීවිතේ ගැට ගහගෙන ඉන්නවා. කර්ලිනා හාමිත් එන්න වයසට යනවා. පුංචි මැණිකයි කර්ලිනා හාමි එකට හිටියට ජීවත් වුණාට දෙන්න එකිනෙකාට කතා කරන්නේ මේ කන මොන දෙයක් කාලා බීලා ඔහේ වැටිලා ඉන්නවා. බබුන් එනකම් බලාපොරොත්තුෙන් ඉන්නවා. නමුත් බබුන් මාස 6ක් ගත වුණයින් පස්සේ එන්නේ නැහැ. ඒ නිසා පුංචි මැණිකා ගිහිල්ලා අහනවා මේ පුංචිරාල වෙදාගෙන්. පුංචිරාල වෙදාගෙන් ගිහිල්ලා අහනවා. ඒ වෙනකොට පුංචිරාල වෙදා තමයි මේ මොනවද ගමේ ආරච්චිරාල බවට පත් වෙලා හිටියේ. මොකද හේතුව මොනවාද බබේහාමි ආරච්චිරාලව මැරුවයින් පස්සේ ගමේ ආරච්චි තනතුර ලැබුණේ පුංචිරාල වෙදාට. ඒ නිසා පුංචි මැණිකා ගිහිල්ලා පුංචිරාල වෙදාගෙන් අහනවා මේ රාලහාමි බබුන් නැයි මෙච්චර කාලයක් ආවේ නැත්තේ. එතන පුංචිරාල වෙදා කියනවා මම කොහොමද බන් දන්නේ? ඔය මේ බබුන් වගේ හයි හත්ති ඇති මිනිස්සු ඔය හිරේට ගියාම එකපාර උන් හිටිය හැටියේ මැරෙනවා. නේ ඒ නිසා මේ බබුනුත් මැරිලා ඇති. මොකද මාස 6කට පස්සේ ආවේ නැහැ කියලා කියන්නේ බබුන්ට මොනා හරි වෙලා ඇති. ඒ නිසා උඹ ගිහිල්ලා අහපන් තංගල්ලේ හිරගෙදරේ. ඒක බොහොම දුර ගමනක්. සෑහෙන දුර යන්න තියෙනවා. ඔහොම මෙහෙම කියනවා.
කොහොම හරි පුංචි මැනිකා තව කාලයක් බලන් ඉන්නවා බබුන් එන්නේ නැහැ. ඒ නිසාම පුංචි මැනිකා තීරණය කරනවා තංගල්ලේ හිර ගෙදරට ගිහිල්ලා බබුන්ට මොකද උනේ කියලා හොයලා බලන්න. ඒ නිසා පුංචි මැනිකා බොහොම එඩිතරව බැද්දේගම ඉඳන් කැලෑබද පාර දිගේ එනවා මාතර කඹුරු පිටියට. ඇවිල්ලා මාතර කඹුරු පිටියේ ඉඳන් පුංචි මැනිකා යනවා දුර ගෙවාගෙන තංගල්ලේ හිර ගෙදරට. ගිහිල්ලා එතනදී මේ පුංචි මැනිකට හම්බ වෙනවා වයස්ගත මහලු පුද්ගලයෙක්. ඒ පුද්ගලයා කියනවා උඹ ආවට වැඩක් නැහැ. ඔය හිරේට යන අය ආපහු එන්නේ නැහැ. යහතින් මොනවා හරි වෙලා මැරෙනවා. මාස 6කට පස්සේ උඹේ මිනිහා ආවේ නැහැ කියලා කියන්නේ එයාත් මැරිලා ඇති. මගේ පුතත් හිරේට ගියා. මගේ පුතත් අද වෙනකන් ආවේ නැහැ. කොහොම මෙහෙම කියලා කොහොම හරි මේ ඒ වයස්ගත මහලු පුද්ගලයා කියනවා පුංචි මැනිකට උඹ මෙතනට ඇවිල්ලා මේක දැනගෙන උඹට ඇති වැඩක් නැහැ කියලා කියනවා. ආපහු ගමට යන්න කියලා කියනවා. කොහොමරි පුංචි මැනිකා උත්සාහය අතාරින්නේ නැහැ. පුංචි මැනිකා ඒ හිරගෙදර බිත්තිය ළඟට වෙලා ඉඳලා හිරගෙදර නිලධාරියෙකුගෙන් අහනවා. එතකොට ඒ ජේලර් එහෙම නැත්නම් හිරපල්ලා කියනවා බැද්දේගම. ඔව්. අර ආරච්චිරාලව මරපු ගමනේ. අන්න ඒ ජේලර් දන්නවා. ඒ ආරච්චිරාලව මරපු මිනිහත් මෙහෙ හිටියා. ඒ කියන්නේ සිලිඳු ගැන කියන්නේ. උඹේ මිනිහත් මෙහෙ හිටියා බබුන්. ඔව්. මිනිහා හිටියා නමුත් මැරිලා දැන් මාස ගාණක් වෙනවා කියලා කියනවා. කොහොම හරි ඒක අහගෙන පුංචි මැනිකා ආපහු පෙරලා බැද්දේගමට එනවා. ඇවිල්ලා Tamanගේ ඉතුරු ජීවිත කාලය මේ කර්ණිනා හාමිත් සමග ජීවත් වෙනවා. ගමේ හැමෝම එක්ක මැරිලා යනවා. ගම අතෑරලා යනවා. අන්තිමට මුළු ගමටම ඉතුරු වෙන්නේ පුංචි මැනිකයි කර්ණිනා හාමි මෙන්න මේ පුංචිරාල වෙදරාලයි විතරයි. අන්තිමට ඉතුරු වෙන්නේ. කොහොම හරි වෙදරාලටත් කාත් කවුරුත් නැති වෙනකොට මේ පුංචි මැනිකා මොකද කරන්නේ? වෙදරාලවත් තමන්ගේ ගෙදරට තමන්ගේ කඩා වැටිච්ච කටුමැටි ගෙදරට ගෙනල්ලා වෙදරාලවත් බලා කියා ගන්න. කොහොම හරි වෙදරාලත් මැරෙනවා. කර්ණිනා හාමිත් මැරෙනවා. අවසානයේදී මුළු ගමටම ඉතුරු වෙන්නේ මෙන්න මේ පුංචි මැනිකා විතරයි. මුළු ගමටම ඉතුරු වෙන්නේ මුළු කැලෑවට යට වෙච්ච කැලෑගත වෙච්ච මේ මුළු ගමටම ඒ වෙනකොට මුළු ගමම කැලෑවෙන් යට වෙලා මුළු ගමම කැලෑවෙන් යට වෙච්ච මේ බැද්දේ ගමේ අන්තිමට කඩා වැටිච්ච කටුමැටි පැල් කොටයක තනිවම ජීවත් වෙන්නේ පුංචි මැනිකා විතරයි. වනසත්තුගේ ළඟටම එනවා. කැලෑව සම්පූර්ණයෙන්ම මේ ගම ගිලගෙන පුංචි මැනිකා ජීවත් වෙන පැල් කොටේ තියෙන තැන විතරයි කැලෑවෙන් වැහිලා නැත්තේ. ගමේ කියන්නේ පුංචි මැනිකා ජීවත් වුණු ඒ පැල් කොටේ ළඟටම කැලෑව ඇවිල්ලා තියෙනවා. කැලෑව ඉවසීමෙන් බලාගෙන ඉන්නවා පුංචි මැනිකා මැරෙනකම්. සම්පූර්ණයෙන්ම ගම යට කරගන්න. වනසත්තුගේ ඇතුළටම එනවා. සමහරක් වෙලාවට. වල්ලූරු, මුවෝ, මීමින්නෝ මේ ඔක්කොම එනවා ගෙදරටම. පුංචි මැනිකට තේරෙනවා කැලෑවේ සත්තු දැන් Taman එක්කනුත් කතා කරන බව. සත්තු කියන දේ පුංචි මැනිකට තේරෙනවා. පුංචි මැනිකා කියන දේ සත්තුන්ට තේරෙනවා. ඉතින් කැලෑවේ ඇවිදිමින් ඇය කැලෑවේ තියෙන ගස් වර්ගවල ගෙඩි, අල, මුල්, කොළ ඕවා කකා ජීවත් වෙනවා. අවසානයේදී කතාවේ අවසානයේට පුංචි මැනිකත් මැරුණු වග කතුවරයා ඉඟියක් කරලා තියෙනවා. පුංචි මැනිකා මැරුණු බව. කොමාරි වනාන්තරයෙන් වට වෙලා තිබිච්ච බැද්දේගම වනාන්තරයටම යට වෙලා ওই විදියට යනවා. එතකොට එක්තරා විදියකින් මේ බැද්දේගමේ අවසානය ඉක්මන්ුනේ මේ සිලිඳු බබෙහාමි ආරච්චිරාලවත් ප්‍රනාන්දු මුදලාලිවත් මරා දාපු නිසායි. එතකොට ඕක තමයි සමස්ත කතාව. ඔබ බැද්දේගම නවකතාව ඔබට කියවන්න පුළුවන් නම් හරි වටිනවා. කියවපු දරුවෝ ඇති සමහර විට කියවල නැතිනම් අද හරි කියන්නේ හොයාගෙන පොඩ්ඩක් කියවන්න උත්සාහ කරන්න. නමුත් මේ කොරෝනා සමය තුල ඔබට යන්න එන්න බෑ, පාරට බහින්න කරන්න බෑ මේ තියෙන තත්ත්වයක් එක්ක. ඒ හේතු නිසා ඔබට සීමා බන්ධන තියෙනවා. ඒ සීමා බන්ධන කඩන්නේ නැතුව ගෙදර සමහරක් වෙලාවට ඔබේ අයියලා අක්කලා මේ බැද්දේගම කෘතිය ඔබේ නිවසේ සමහරක් වෙලාවට ඇති. සමහර විට ඔබ නොදන්නවා වුණාට පොඩ්ඩක් හොයලා බලන්න. තේරෙනවද? එතකොට ඔබට මේ කතාව මම කිව්වටත් වඩා රස විඳින්නට අවස්ථාව
ලැබේ. පුංචි අවස්ථාවක් දෙනවා විනාඩි 5ක්. ඕගලන්ට මොනවා හරි ගැටලු තිබුණා නම් ඔයාලට අහන්න පුළුවන් පැහැදිලිතාව සඳහා. මම ඔය බොහොම කෙටියෙන් කිව්වේ කතාව. මොකද අර මේ සමස්ත කතාව ඕගලන්ට යම්කිසි අවබෝධයක් තියෙන්න ඕනේ මේ 9 වෙනි පරිච්ඡේදයෙන්, ඒ කියන්නේ 9 වෙනි පරිච්ඡේදයෙන් මේ කතාව ඉදිරියට ගෙනියන්න. 9 වෙනි පරිච්ඡේදයේ පටන් ගන්න අර මිනි මැරුම් දෙක සිද්ධ වෙලා ඉවරයි. සිලිඳුව ගේනවා මේ පශ්චාත් මන පරීක්ෂණයේ කටයුතු සාක්ෂි මෙහෙවන තැනට මිනිමරුවව ගේනවා. අන්න එතනින් පස්සේ සිලිඳුව අර පොලිස් නිලධාරීන් සමග සිලිඳුව ගෙනියනවා. අන්න එතෙන් සිට තමයි 9 වෙනි පරිච්ඡේදය තියෙන්නේ. පැහැදිලි ඕගලන්ට විනාඩි 5ක් දෙන්නම්. ඕගලන්ට මේ කියපු කතාවේ මොනවා හරි අපැහැදිලි තැනක් තියෙනවා නම් පොඩ්ඩක් ඕගලන්ට අහන්න පුළුවන්. හරිද? පොඩි අවස්ථාවක් දෙන්නම්.